මගේ ආදර ප්‍රේමාන්තයනි දෙවියන් වහන්සේ මෝසස් ගිනි ගන්න පඳුර මැද කතා කරද්දී මෝසස් ඇහුවා ඔබ වහන්සේ කවුද කියලා. මෝසස් ඔබ වහන්සේ කවුද කියලා අහද්දී දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා මම තමයි ස්වයම් වූ තැනන් වහන්සේ. ස්වයම් වූ තැනන් වහන්සේ. I am who I am. මේක ගොඩාක් වෙලාවට අපි ගොඩාක් දෙනෙක්ට තේරෙන වචනයක් නෙමෙයි. I am who I am. මොකක්ද අනේ කියන්නේ? ස්වයම් වූ තැනන් වහන්සේ I am who I am. ඊට පස්සේ I am තාරෝ නේ. I am පොඩි අර පොතේ තියෙන්නේ I am මෙහෙමයි. ඉතින් එහෙම කිව්වට මගේ ප්‍රමාණතේනේ I am who I am කියන්නේ ඇයි? දැන් ඔබටවත් මටවත් අපි කිසි කෙනෙකුට කියන්න බෑ මේක. I am who I am කියලා. තේරුණාද කියන එක? I am who I am නෙමෙයි. එතකොට තේරුණාද කියන්නේ? ඉතින් ඒක කියන්නේ මම ඇත්තටම මගේ තුල දැන් I am මම වනාහි කලනද. දැන් මොකද මන් දන්නවා මේක තේරෙන්නේ නැහැ නිකන්. නත්තලක් මඤ්ඤං වෙනවා මේක හිතන්න ගත්තොත් එහෙම. ඒ කියන්නේ මම සහ කලන. දැන් මම සහ කලන අතර පොඩි ගැප් එකක් පොඩි නෙමෙයි සෑහෙන ගැප් එකක් තියෙනවා. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ තුල ඉන්නවා ඔබ නොවන කෙනෙක් තව තේරෙනවද කියන්නේ? ඔබ තුලම ඉන්නවා දෙබිඩි ස්වභාවයක්. නිකන් ඕක සයිකොලොජිකලි ලොකුවට කතා කරොත් එම නිකන් ස්ප්ලිට් පර්සනැලිටි එකක් වගේ හරියට. ඔබ තුල ඉන්නවා ඒ කියන්නේ ඔබ නොවන ඒ කියන්නේ මගේ ප්‍රමාණතනේ ඔබ කියන දේ ඔබට කරගන්න බෑ. තේරෙනවද? එකක් කියනවා, එකක් කරනවා, එකක් හිතනවා, තව එකක් කියනවා. තේරෙනවද කියන්නේ? මේ වගේ නිකන් පටලැවිච්ච ස්වභාවයක් ඔබගේ මගේ ජීවිතේ තියෙනවා මගේ ප්‍රමාණතනේ. ඉතින් මේ තැනදී අද වචනය අපි ගන්නෙ හිතන දේ කියන දේ කරන නිදහස් කෙනෙක්. හිතන දේ කියන දේ කරන. දෙවියන් වහන්සේ හිතන එකක් සහ කියන තව එකක් නැහැ. තේරුණාද කියන එක? උන්වහන්සේ හිතන දේ වචනය සහ ක්‍රියාව අතර උන්වහන්සේගේ සිතුවිලි වචන ක්‍රියා අතර කිසිම වෙනසක් නැහැ මගේ ආදර ප්‍රේමන්තනි. දැන් මේ අතුලාන්තයේ නිදහස්කම දෙබිඩි නැතිකම තමයි ඔබගේ මගේ ජීවිතයේ දවසින් දවස ස්වාමින් වහන්සේ සර්ව සම්පූර්ණ වෙනවාසේ සර්ව සම්පූර්ණ වෙලා ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරන්න වෙන්න. ඉතින් එතනදී අද වචනය උන්වහන්සේ කතා කරලා කියනවා ශෙපනියා පොතේ වචනය අද මේ මුරණ්ඩුකම නැති කරලා කීකරු කමක් ඔබ තුල ඇති කරනවා. මේ මුරණ්ඩුකම ඒ කියන්නේ මම එකක් කියනවා එකක් කරනවා කියන මේ දෙබිඩි කමෙන් අයින් වෙලා ඔබ කීකරු කමකට යන්න ස්වාමින් වහන්සේ ඒ වචනය හරහා ඔබට මට ආරාධනා කරනවා. ප්‍රශංසා වේවා හලෙලූයා ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමන්තනි මම කියවන්නම් ඔබ සම්බන්ධ වෙන්න ශෙපනියා 3:1 සිට කැරලිකාර දූෂ්‍ය කියන කැලරිකාර දූෂ්‍ය සිය දේශයේම වැසියන්ට පීඩා කරන ජෙරුසලමට වන විපතක මහත මගේ ප්‍රමාන්තනේ කියන්නේ කැරලිකාර කියලා කියන්නේ මොකක්ද? කැරල්ලක් කියලා කියන්නේ මගේ කොණ්ඩ කැරලි තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. කැරල්ල කියලා කියන්නේ ඔබ විරුද්ධව යන දෙයක්. සාමාන්‍ය රැල්ලට විරුද්ධව යන දෙයක්. ස්වාමින් වහන්සේට කැරල්ලිකාරයෙක් ස්වාමින් වහන්සේගේ කැරලිකාරයෙක් තේන කැලරි නෙමෙයි කැලරි කියන්නේ කැලරි තියෙන්න ඕනේ කැලරි තියෙන්න ඕනේ කැරලිකාරයෙක් වෙන්න නැත්තම් ඒක කරන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? උන්වහන්සේගේ කැරලිකාරයෙක් වෙනවා. උන්වහන්සේ කියන දෙයට ප්‍රතිවිරුද්ධව වැඩ කරන ඔබගේ මුරණ්ඩු ස්වභාවය. උන්වහන්සේ කියනවා එහෙම අයට වන විපතක මහත වචනය කතා කරනවා. මොකද වෙන්නේ? විපතක මහත සමිදානන් වහන්සේගේ හඬට සවන් නොදුන්නාය. ඒ කියන්නේ ජෙරුසලම කතා කරේ මගේ ප්‍රමාන්තනි ඇය කියලා එතනදී. ඇයට කියන්නේ ජෙරුසලමට අවවාද නොපිළිගත්තාය කියන්නේ. අවවාදේ නොපිළිගත්තාය. සමිදානන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේවත් ඇගේ දෙවියන් වහන්සේට ලං උනේවත් නැත. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ වචන දෙවන් බයිබලයේ වචනත් එක්ක ඔබ මම මෙහෙම නතර වෙලා ගැඹුරට යනවා කියන එක
ගැඹුරට යනවා කියන එක අතිශයින් සුන්දර ගමනක්. ඉතින් ඇත්තටම නැවත වතාවක් අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා මේ ආගමනයේ මෙහෙම වචනයක් එක්ක ගැඹුරට යන්න ලැබීම ගැන. එතකොට බොහෝ දෙනෙක් මේ අත්දැකීමේ ඉන්නවා. ඔබ ඒ අත්දැකීමේ ඉඳගෙන බයිබලයේ මගෙන් සමහර අය හරිම මට ජේසුස් තුල මහා අතුලාන්ත ප්‍රීතියක් සතුටක් දැනෙන වෙලාවක් එක සමහර වෙලාවට අද වොයිස් මැසේජ් එකක් තිබුණා. ෆාදර් කොටේෂන්ස් ටික ඔක්කොම නෝට් ඩවුන් කරගත්තා. නෝට් ඩවුන් කරගෙන මේ ජෝන් කියන්නේ මොකක්ද? ජෝම් කියලා කියන්නේ ජොහන්ද ලිපියද මොකක්ද කියලා බයිබලේ පීර හොයලා මම එච්චර බයිබලේ දන්නේ නැහැ. හැබැයි මොකක්ද කියලා අහලා තිබුණා. මම කිව්වා මම වොයිස් මැසේජ් දාලා මම කිව්වා ගොඩාක් සතුටුයි බයිබලය මෙහෙම හොයන්නේ. ජෝම් 6 හුදකලා වෙලා යාඥා කරයි කියන තැන අයිති කර ගන්නවා කියන දේත් එක්ක. මගේ ආදර ප්‍රේමාන්තයනි තව කෙනෙක් මට කතා කරලා කියනවා ෆාදර් මගේ ජීවිතයේ ලස්සනම නත්තල මේකයි. මම මෙහෙම බයිබලයේ මෙහෙම තියනවා කියලා දැනගෙන හිටියේවත් නැහැ. ඉතින් ඒ වචනයක් නෑර අපි ඒක අධ්‍යයනය කරනවා. අපි බයිබලයේ ඇතුළට යනවා. මෙච්චර ලස්සන නත්තලක් මගේ ජීවිතේ තිබිලා නැහැ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේමයි ඒක අපිව මෙහෙවන්නේ. අපගේ දුබලකම් බැරිකමත් එක්ක මගේ ප්‍රේමවන්තයනි ඉතින් ඒ වචනයේ ගැඹුරට යන්න ඔබත් පොතක් ළඟ තියාගෙන බයිබලයේ පෑනක් එක ළඟට කරගෙන ඒක ඔබගේ බයිබලේ මාක් කරගෙන ඒක පර්සනලයිස් කරගන්න ඔබගේ පෞද්ගලික දෙයක් කරගන්නට කියලා ආරාධනා කරනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඉතින් දෙවියන් වහන්සේට ලං වුණේවත් නැත. දැන් මේ පිරිසට ස්වාමීන් වහන්සේ දැන් මේ මුරණ්ඩුකමට ස්වාමීන් වහන්සේ මොකක්ද කරන්නේ? මගේ ආදර ප්‍රේමන්තයනි මේ මුරණ්ඩු වෙන්න හේතුවක් තියෙනවා. ඔබගේ ජීවිතේ ස්ප්ලිට් වෙන්න හේතුවක් තියෙනවා. ඔබ අන්නියන් කියන මූවි එක බලලා තියෙනවා නේද? ඒකේ කවුද පුතේ ඉන්නේ? වික්‍රම්ද? වික්‍රම්නේ. වික්‍රම් ඉන්නේ. එයා ඇවිල්ලා අන්නියන් කියන මේ මූවි එකේ ස්ප්ලිට් පර්සනැලිටි කියන සයිකොලොජි එක ගන්නෙ. එයා ඇවිල්ලා එයාවත් දන්නේ නැහැ. එයා රැයට ගිහිල්ලා මරලා එනවා එයා දන්නේ නැහැ එයා කියලා. මගේ ප්‍රේමාන්තනේ. ඒකට හේතුව එයා චූටි කාලේ ආව තුවාල වෙච්ච කෙනෙක් වෙච්ච නිසා. එතකොට මගේ ප්‍රේමවන්තනි සමහර වෙලාවට අපි වේදනාවක් පොඩි කාලේ දරන්න බැරි විදියට අපිට ලැබෙද්දී අපි ඒ වේදනාව කියන කොටස වෙන් කරලා ඒකෙන් මම වෙන චරිතයක් මවා ගන්නවා. මොකද අරක දරන්න බැරි නිසා. ස්ප්ලිට් පර්සනැලිටි වෙන්නේ එහෙමයි මගේ ප්‍රේමවන්තනි. එතනදී මේ මගේ ජීවිතයේ මුරණ්ඩුකම ඇයි මට උන්වහන්සේ කියන දේ කරන්න බැරි? ඇයි මට උන්වහන්සේ එකට විරුද්ධව යන්නේ? ඇයි මේ කැරලිකාර ස්වභාවය මොකක්ද කියන එක? මගේ ප්‍රේමවන්තයනි එතන ඔබගේ ජීවිතයේ ඇතුලේ රහසක් කියනවා. ඒ බැරි කමේ ඔබගේ ඇතුලේ තුවාලයක් කියනවා. ඔබගේ අත මෙහෙම අල්ලගෙන යනවා නම් මෙතන රිදෙනවා නම් නැත්නම් ඔබගේ කොන්ද රිදෙනවා නම් දන්නවද එතන මොකක් හරි ප්‍රශ්නයක් කියලා. මගේ ආදර ප්‍රේමන්තයනි මගේ මේ අතේ මෙහෙම වේදනාවක් එනවා සමහර වෙලාවට. එතකොට ෆිසියෝതെරපිස්ට් ගාවට ගියායින් පස්සේ එයා මේ අතේ වේදනාව නෙමෙයි අල්ලන්නේ. එයා කෙලින් බෙල්ලේ මෙන්න මේ හැරි මොකක්ද කරනවා? මෙහෙම කටස් කාලා බෙල්ල දෙපැත්තට කඩනවා. බෙල්ල මෙහෙම රිලැක්ස් කරලා එයා එතන මසල් එකකින් මෙතන වේදනාව අයින් කරනවා. එයා එක්සැක්ට්ලි දන්නවා ඒ නර්ව් එක යන විදිය. එතකොට ඔබගේ මගේ ජීවිතයේ වේදනාව තියෙන තැන දැන් ඔබ දන්නවා සමහරවිට නිලයක් තියෙනවා. මෙතන නිලයක් තියෙනවා. මේ නිලය අල්ලද්දී ඔබගේ ඔළුව කැක්කුම හොඳ කරන්න පුළුවන්. ඒක ඔබ රිදෙනවා කියලා කියන්නේ නිලේ රිදෙනවා කියලා කියන්නේ ඒක නිලේ රිදෙනවා කියන්නේ වෙන තැනක ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ රියැක්ෂන් එකට පසුබිමක් තියෙනවා. උන්වහන්සේ අංශභාග රෝගියට කතා කළා කිව්වා යහන රැගෙන යන්න මම ඔබගේ පව් සමා කරනවා. ඒ බ්ලඩ් ක්ලොට් එක හිර වෙච්ච. ඔබගේ දරුවා මුරණ්ඩු ඇයි මගේ ප්‍රමාන්තනේ? ඇයි කියන දේ අහන්නේ නැත්තේ? ඇයි ඔබගේ පන්තියේ ළමයා එහෙම වෙන්නේ? ඔබ දකින්නේ රියැක්ෂන් එක විතරයි. හැබැයි ඒක රියැක්ෂන් එකක් වෙන්න ඔබගේ ඇතුලේ යාගේ woundedness එකක් යාගේ තුවාලයක් තියෙනවා. අද ස්වාමීන් වහන්සේ කතා කරනවා ඒ තුවාලය ගැන. උන්වහන්සේ කියනවා මම ඒක විසඳන්නට යනවා. මම ඒක විසඳන්නට යනවා. අපි වචනේ ගන්න 9 වෙනි වගන්තිය. අපි හැමෝම කියමු. ඔබ කියගෙන යන්න පුතේ.
එකල සියලු ජාතීන් සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරමින් උන්වහන්සේට පමණක් එක සිතින් නමදින පිණිස මම ඔවුන්ට පිළිතුරු බසක් දෙන්නෙමි. මගේ ආදර ප්‍රමාන්තයනේ දෙවියන් වහන්සේ කියන්නේ එක සිතින් යාඥා කරන පිණිස මම ඔවුන්ට පිවිතුරු බසක් දෙනවා. පිවිතුරුයි. ඒ කියන්නේ මේ මුවින් පුරාචේර දොරන මුවින් පසසන ක්‍රියාවෙන් වෙන දෙයක් කරන තැනක් නේ. පිවිතුරුයි ඒ වචනය. ඒ පිවිතුරු බස දෙන්නේ උන්වහන්සේ බයිබලයේ ඔබ කියවගෙන යන්න. උන්වහන්සේ බොහෝ තැන්වල කියනවා මම ඔවුන්ගේ අවිශ්වාසවන්තකම විසඳනවා. යේසු මේ ලෝකෙට ආවේ මගේ ආදර පුතේ දුවේ ප්‍රමාන්තනේ ඔබගේ ඒ දුබල දෙබිඩි ස්වභාවය ඒ මාංශය වෙච්ච තුවාලයට උත්තරයක් වෙන්න. ඒ මාංශය වෙච්ච තුවාලයට උත්තරයක් වෙන්න උන්වහන්සේ ඔබගේ ජීවිතයේ ඇතුළාන්තයට එනවා. නර්සරි එකේ නාට්‍යයක් දැන් නැටිවිටි ප්ලේ එක මේ පව් වැඩේ අතර මේ අවුරුද්දේ නර්සරි ළමයි නැටිවිටි ප්ලේ නැහැ. පයිස්කෝලේ පල්ලියේ ලොකු ස්ටේජ් එකක් ගහලා පොඩි බට්ටෝ බැටළුවෝ වගේ එනවා දේවදූතයෝ එනවා ස්ටේජ් එක නැග්ගයින් පස්සේ බැටළුවෝ කෙලින් යනවා දේවදූතයෝ බඩ ගන්නවා. ඒ කියන්නේ ඔයගේ හරි සුන්දර දැන් අත්දැකීම් ගොඩාක් එක්ක ඉතින් එක නර්සරි එකක මගේ ප්‍රමාන්තේනි නර්සරි එකක ළමයාට දැන් මුදලාලිට ගන්න චරිතයක් නැහැ. මුදලාලික එක දබසයි තියෙන්නේ අනේ පුතා මොකක්ද ඔක ලොකු දෙයක්ද මෙහෙ ඉඩ නෑ යන්න කියලා දොර වහන්න තියෙන මුදලාලිට ඉන්කීපර් තේරුණාද කියන එක හොටල් අයිතිකාරයාට දැන් ජේසුට දොර වහන්න තියෙන. ඉතින් මේකට කැමති නෑ පොඩි උන් එකෙක්වත් මන්ට බා කිය නැද්දි කුමර තඩි මහත කොළුවෙක් ඉන්නවා මිනිහා තමයි ඒකට ගැලපෙන්නේ. මිනිහා කොමාරි පුතා මෙහෙමනේ පුතා දැන් ටොෆි දෙනවා මේක කියලා මේ ජේසුව නෙමෙයි මේ අතන ඉන්නේ සමන්මලිනේ තේරුණාද කියන එක මම මරියමත් ජුසේතුමාට ඉන්නේ අසෙල්ලනේ ඒක අනේ පුතා එහෙම නෑ කියලා දැන් කොමාරි ටොෆි දීලා චොක්ලට් දීලා කැමති කරගෙන දැන් මොකක්ද තට්ටු කරද්දි දොරට තට්ටු කරනවා දොර අරිනවා මේ ඉන්න නෑ යනවා යන්න දුරුංගා දොර වහන්න තියෙනවා. ඉතින් මොකද වෙන්නේ දැන් නාට්‍ය පටන් ගත්තා. දැන් රියසල් එක ඉවරයි. ඇත්ත දවසේ දැන් ඔක්කොම ලයිට් බාලා දාලා නිකන් නැටිවිටි ප්ලේස් ජෙරුසලම් වගේ හදලා දැන් ජුසේතුමා වගේ ඇඳලා මරියතුමි වගේ ඇඳලා අම්මෝ දැන් හරි අමාරුවෙන් ඇවිල්ලා ජුසේතුමා දොරට තට්ටු කරනවා. දොරට තට්ටු කරාම මොකද වෙන්නේ මුදලාලි දොර අරිනවා. අනේ මුදලාලි මහත්තයෝ අපේ දරුවට අපේ වයිෆ්ට බිරිඳට ළමයෙක් බබා හම්බ වෙන්න ඔබගේ තානායමේ ඉඩ තියනවද? තානායමේ ඉඩ නෑ යනවා යන්න දොර වහන්න තියෙන්නේ. බැලුවා මරියතුමි ජුසේතුමා එන්න ඇතුළට කිසි ප්‍රශ්නයක් නැහැ එන්න කියලා මම කොල්ලා මොකද කරේ ළම ගත්ත දෙන්නා එළියට නැටිවිටි ප්ලේ ඉවරයි. ඒ කියන්නේ හරක් අනාතයි. ඊට පස්සේ ස්ටියර්න් එක වල විනාශයක් වුණා. ඊට පස්සේ මගේ ආදර ප්‍රමාන්තය උන්වහන්සේ ආවේ ඔබගේ ගවදනට. උන්වහන්සේ ආවේ ඔබගේ ප්‍රතික්ෂේප වෙච්ච තැනට. ඒකයි ජේසු ගෝලයන්ව නාවද්දි මගේ ප්‍රමාන්තයනේ සමාවෙන් නෑවේ නෑනේ සමාවෙන් නාවනවන කකුල් හොදද්දි ප්‍රමාන්තයනේ පේදුරු කිව්වා කකුල් පේදුරුතුමා කිව්වා කකුල් නෙමෙයි නාවන්න කියලා. ඒකයි මට පොඩ පැටලුනේ. පේදුරුතුමා ගාවට ආවම කොහොස පේදුරුතුමා කියනවා ස්වාමීනි මට නම් දෙන්නේ නැහැ මෙව හොදන්න. ජේසුස් කියනවා ඔබ මට ඉඩ දුන්නේ නැතිනම් ඔබත් මා අතර සම්බන්ධතාවයක් නැහැ. ඔබගේ දුබලකමට අත තියන්න දුන්නේ නැතිනම් ඔබගේ පව් කරන්න යන ඒ පාද දෙකට පාදවලට මම අත තිබ්බේ නැත්තම් ඔබත් මාත් අතර සම්බන්ධතාවයක් නැහැ. මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේ ඔබගේ දෙබිඩිකම ඔබගේ අතුලාන්තයේ ඒ බිඳිනු ස්වභාවයට උන්වහන්සේ උත්තර දෙන්නට ඕනේ. ඒකයි උන්වහන්සේ කියන්නේ මම ඒක විසඳනවා. මම ඔබට පිවිතුරු හිතක් පිවිතුරු බසක් දෙනවා මට යාඥා කරන්නට මට නම දෙන්නට. 10 වෙනි වගන්තිය කියවගෙන යන්න පුතේ. විසිරී ගොස් සිටින මාගේ සෙනඟ ඈත ඉතියෝපියාවෙන් වුවද මාහට පඳුරු ගෙනෙනු ඇත. ඒ කාලයේදී මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධව කළ ද්‍රෝහී ක්‍රියා නිසා ලැජ්ජාවට පත් නොවන්නෝය. මගේ ආදර ප්‍රේමන්තනේ ඉතියෝපියාවෙන් එනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මේක ඔබ තේරුම් ගන්න මේ සෙටප් එක ජුදා ජාතික ඒගොල්ලෝ ඉන්නේ හිටියේ ගෝත්‍ර විදියට. එතකොට එයාලා පිරිසක් විදියට. එයාලගේ ජාතීන් වෙන ජාතීන් එක මුසුුනේ නැහැ.
විවාහයන් එහෙම වෙන ජාති නාගම් එක කරගත්තේ නැහැ. මොකද තෝරගත්ත ජනතාව සෙගුල්ලා තෝරගත්ත ජනතාව එයාලා ඊශ්‍රායල් ජනතාව මගේ ප්‍රමාන්තනේ එයාලා වෙන අයත් එක්ක මිසුනේ නැහැ. හැබැයි විප්‍රවාසයේදී මොකද වුනේ? එයාලා සීසීකඩ ගියා. එයාලා ඈත දේශවලට විසිරී ගියා. හැබැයි දෙවියන් වහන්සේගේ වැඩ සිටීම තිබුණේ ජෙරුසලමේ. උන්වහන්සේ කතා කරලා කියනවා ඒගොල්ලෝ ඉතියෝපියාවෙන් මට පඳුරු ගෙනවා. විසිරුණු මගේ අය විසිරුණු සිතුවිලි ඔබගේ ජීවිතයේ සීසීකඩ වෙච්ච එක තැනක අරමුණක ફોකස් කරගන්න බැරි අතන දුවන මෙතන දුවන නාස්ලනුවක් නැති තෝන් ලනුවක් නැති හරකෙක් වගේ පාලනයක් නැති ඔබගේ සිත උන්වහන්සේ එක සිතකට ගෙනවා. මගේ ආදරේ බෙමන්තින ඔබගේ පෞල් ජීවිතය ගැන හිතන්න. ඔබගේ පෞල් ජීවිතයේ හස්බන්ඩ් එකක් කියනවා වයිෆ් තව එකක් කියනවා. ඒක මහා විසිරිච්ච තැනක. එක තැනකට එන්නේ නැහැ. දැන් ඔබ හිතන්නේ මේක හස්බන්ඩ්ගේ ප්‍රශ්නයක් කියලා. ඔබ හිතන්නේ මේක බිරිඳගේ ප්‍රශ්නයක් කියලා. ඒ විසිරුණු සිත එකතු කරන්න උන්වහන්සේ. ඔබ ස්වාමීන් වහන්සේගේ අත අල්ලගද්දී ඔබ උන්වහන්සේගේ අත අල්ලගද්දී උන්වහන්සේ ඔබව එකතු කරන්නේ. ඒක මම මගේ මීසම් ජීවිතේ ඉගෙන ගත්ත දෙයක්. මීසම විසිරිලා නම් මීසම තුල බේද වැඩි වෙන බේද නැති මීසමක් නැහැ. තේරුණාද කියන එක? තමුන් 100%ක් හොඳ වුණත් 7% විතර කොහොමද ස්වාමීන්ට විරුද්ධව යනවා. ඒක වෙනම කතාන්දරයක්. ඒක නම් අපිට දන්න දෙයක් නැහැ. තේරුණාද කියන එක? නමුත් එතනදී ඔබ දැනගන්න ඕනේ මීසම විසිරෙනවා ඔබ ස්වාමින් වහන්සේ තුල රැඳුනේ නැත්තම්. ඒතර ඔබට වගකීමක් තියෙනවා. ඔබගේ වගකීමක් තියෙනවා. ඔබගේ යුතුයකමක් තියෙනවා. ඔබ ස්වාමින් වහන්සේ ගාවට යන්න. ස්වාමීන් වහන්සේ ඔබ එකතු කරනවා මගේ ප්‍රියමන්තනි. එනිසා ඒ ඈතින් ස්වාමීන් වහන්සේ ආයි ජනතාවව එකතු කරන මොහොතක් එනවා. මේ විසිරුණු තැනින් ඔබ මම එතර වෙන තැනකට උන්වහන්සේ ගන්නවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අවසානයේ කියවන්න. වචනේ ගන්න. එච්චරයිද පුතේ? නෑ තව එකක් තියෙනවා මගේ දන්නේ. කියවන්න පුතේ. මන්ද අහංකාරී මානෙන් ඉසවුදුම්මාගත් සියලු දෙනා මම නුඹලා අතරින් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසනා වූය. මගේ ආදරේ මන්ත්‍රේ වචනය ගන්න. අහංකාරී මහන්තත් මාන්නයෙන් හිස උදුම්මාගත් සියලු දෙනා මම නුඹ අතරින් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසනා වූය. මේකයි තන මේක මාන්නය මේක උද්දච්චකමෙන් ඒගොල්ලන් විනාශ කරලා එතනින් පහතට දාලා ඔබව බැහැපත් කරලා නිදහස් කරන තැනකට ස්වාමීන් වහන්සේ ගන්නවා. මේ පසුබිමත් එක්ක තව තියෙනවා වචනයක් නමුත් අපේ වෙලාවත් එක්ක මට සුවිශේෂයට ගැඹුරින් යන්න ඕන නිසා අපි වචනෙට යනවා. මතයතුමාගේ 21 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය. මගේ ආදර ප්‍රේමාන්තනේ මේ කතන්දරේ උපමාවේ පසුබිමක් තියෙනවා. ඒ කියන්නේ ජේසු උපමාව ගත්තාම ඒ උපමාවෙන් උන්වහන්සේ දෙන පණිවිඩයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න වෙනවා අපි. එතකොට ඒ වගේම මේ උපමාවේ තාත්තයි පුතාලා දෙන්නයි කියලා කියන්නේ එදා ජුදා සමාජයේ පිය පුතු සම්බන්ධතාවය. ඒක පුරුෂ ආධිපත්‍යය තිබිච්ච තැනක්. පිය පුතු සම්බන්ධතාවය අතිශයින් ගැඹුරු තැනක්. ඒක අම්මයි පුතයි ගැන කතා කරනවා හරි අඩුයි එතනදී. ඒක අම්මගේ පුතාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක එයාලගේ පසුබිමත් එක්ක තමයි ලියවුනේ මගේ ප්‍රමාන්තනේ. ඒ පසුබිමේදී අම්මා පුතාට වඩා අම්මා දුවට වඩා කාන්තාවව පහත් කරපු නිසා ඉතින් මට ඔරවන්න එපා. තේරුණාද කියන එක? ඔබ මට ඔරවලා නැහැ එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. තේරුණාද කියන එක? ඒක එදා ජුදා සම්ප්‍රදායන් ප්‍රශ්නයක්. එතනදී කාන්තාව පහත දාපු නිසා එයාලා තාත්තයි පුතායි අතර තමයි ගන්න දෙනවා. දැන් දීපල වස්තුවක් කුළුදුලාට 3න් 2ක් දෙනවා. බාලයාට 3න් 1යි දෙන්නේ. ඒ තාත්තා පුතා අතර මේ මහා බරපතල සම්බන්ධතාවය. ඔබ ද්විතීය නීති සංග්‍රහයේ ඔබ කියවලා බලුවත් මට මතක හැටියට 31 කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තයනි ඔබගේ තාත්තගේ උරුමය ගන්න පුතාට ගල් ගහලා මරන්න පුළුවන්. ඒකයි අකිකරු පුත්‍රයාගේ පාපයේ තියෙන බරපතලකම යා තාත්තගේ උරුමය ගන්නවා උදුර ගන්නවා. ඒක මහා බරපතල විදියට යා පව් කරන තැනක්.
ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා එතකොට මේ පසුබිමත් එක්ක තමයි මේ ඔබ මම මේ තාත්තා පුතාගේ ගනුදෙනුව අපි අයිති කරගන්නට යන්නේ. 28 වෙනි වගන්තිය. අපි හැමෝම කියනවා. තව දුරටත් ජේසුස් වහන්සේ කතා කරමින් ජේසුස් වහන්සේ කතා කරමින් ඔබ මේ ගැන කුමක් සිතන්නහුද? කුමක් සිතන්නහුද? මගේ ආදරේ මන්ත්‍රී ජේසු මේක කියන්න පින් අනි බෑග්ග්‍රවුන්ඩ් එකක් පසුබිමක් තියෙනවා. පරිසිවරු ජේසුගෙන් අහනවා ඔබ මොන අධිකාරී බලයකින්ද මේක කරන්නේ? ඒක වගේම පරිසිවරු නිවෙනේදරයෝ උන්වහන්සේව පිළිගන්නේ නැහැ. උන්වහන්සේ අපි නලාපින් ඔබ නැටුවේ නැහැ, අපි විලාප කිව්වා ඔබ හැඬුවේ නැහැ කියන පරම්පරාවකට සමානයි. ජුවාම් කමින් බොමින් ආවා. ඒ නිසා ඔහු යක්ෂාවේශ වෙච්ච කෙනෙක්. ජේසු ජුවාම් උපවාසයෙන් ආව නිසා යක්ෂාවේශ වෙච්ච කෙනෙක් ජේසු කමින් බොමින් ආව නිසා කෑදර මිනිස්සෙක් කියලා ප්‍රතික්ෂේප කරන තැන. මේ පසුබිමේ ජේසු කතා කරනවා මෙයාලා මොන වගේද? එයාලා මොන වගේද? වචනේ කතා කළා කියනවා. එක් මිනිස්සෙකුට කියන්න එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඔහු වැඩිමලා ළඟට ගොස් දරුවා යන්න අද මිදිවත්තේ වැඩ කරන්නයි කීය. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබ මම ඒ ස්වාමීන් වහන්සේ තාත්තා වෙද්දී තාත්තා පුතා සම්බන්ධතාවය ඔබ මම හිතන ප්‍රිවිලේජ් එකක් විදිහට ගන්න බෑ. තාත්තා පුතා සම්බන්ධතාවයේදී මගේ ප්‍රේමන්තනි ඒ පුතා සම්බන්ධතාවයට ඔබ තුල ඔබට මට වගකීමක් තියෙනවා. ජේසුට ජෝර්දාන් නදියේ බෞතිස්ම ස්ථාපනය ලැබෙන වෙලාවේ තාත්තා කතා කළා කියනවා ඔබ මාගේ ප්‍රියාදර පුතා. ඔබ ගැන මම ප්‍රසන්නයි. එහෙම ප්‍රියාදර පුතා කිව්ව ගමන්ම අපිට හිතෙන්නේ අම්මා නියමයි ඒ කියන්නේ හයි තේරුණාද කියන එක. ඒ කියන්නේ ගොඩාක් දේවල් බයිපාස් කරන්න පුළුවන්. ඒකේ ප්‍රිවිලේජස් තියෙනවා. පුතා කියලා කියද්දි ප්‍රිවිලේජස් ගොඩාක් තියෙනවා. ඒක ඒ නිසා ගොඩාක් දේවල් ඒ කියන්නේ තාත්තනේ කියලා තේරුණාද කියන එක. තාත්තා මගේ ඒක ඉරහඳ මවපු තාත්තා මමයි. දෙන්නේ ආයි බලාගම හරිද? ඒ කියන්නේ ජේසු මගේ ප්‍රේමාන්තනේ එහෙම වුණා කියලා ජේසුට මේ ලෝකේ එහෙම ප්‍රිවිලේජ් එකක් තිබ්බේ නැහැ. ප්‍රියාදර පුතා කියන එකේ තේරුම. ප්‍රියාදර පුතා සමානයි දුක් විඳින දාසයා. පුත්‍ර භාවයත් එක්ක ඔබට මට වගකීමක් තියෙනවා. පුත්‍ර භාවයත් එක්ක දරුකමත් එක්ක ඔබට මට මෙහෙවරක් තියෙනවා. ඒ ප්‍රියාදර කමත් එක්ක ඔබට මට කන්න වෙන කට්ටක් තියෙනවා. උන්වහන්සේ ආදරය කරන හැම කෙනෙකුගේම ජීවිත දුක් විඳ මගේ ප්‍රමාන්තනේ. ඒ නිසා ඒ කාමරේ ඉන්න පුතාට ස්වාමීන් තාත්තා කතා කරනවා. යන් මිදිවත් සේවය කරන්න. ඒ කාලේ කොරෝනාත් දන්නේ නැහැ. තේරුණාද? ඔන්ලයින් දන්නේ නැහැ ක්ලාස් තියෙන්නේ. ඔන්ලයින් වර්ක් ෆ්‍රොම් හෝම් වෙන්නේ නැති. ලැප්ටොප් එකේ දිගාරගෙන කොළුවා හිටියේ. තේරුණාද? ඒ වෙලාව තමයි අසයින්මන්ට් එකේ හොඳම වෙලාව. සර් උගන්වනවා. තේරුණාද? මෙන්න කතා කරනවා මිදිවත්තේ වැඩ නේද? එයාගේ වැඩක ඉන්නේ නැද්ද? තාත්තා කතා කරනවා යන් කියලා. ඒක ජේසු කතා කර මල්ලු වෙනේ කතා කළා කියනවා පියාණනි වහන්සේට සියල්ලක්ම කරන්න පුළුවන්. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි වහන්සේගේ කැමැත්ත. පුළුවන් නම් මේ පාත්‍රය අයින් කරන්න. මට ඕනේ ඉන්න තාත්තේ. හැබැයි මට අමාරුයි මේක කරන්න. මතක තියාගන්න. අපි හැමෝගෙම දොරකඩ ස්වාමීන් වහන්සේ ඉන්නවා. ආරාධනාවක් තියෙනවා, කැඳවීමක් තියෙනවා. ඔබ අපි හැම කෙනෙකුටම පිම්බත් කකා ඉන්න බෑ. මතක තියාගන්න ඔබට මට වගකීමක් තියෙනවා. කොටන් අදිනාලියෙක් වෙන්න. ජීවිතේ බර කරගහන කෙනෙක් වෙන්න. පවුලතුමා කියලා කියනවා ඔබට මහන්සි වෙන්නේ නැතුව ඔබට කන්න බෑ කියලා. ඒ නිසා ඔබ කැමති දේ දැන් ගෙදර ඉඳන් අපි කියන්නේ ගෙදර ඉඳන් එයා වීඩියෝ ගේම් ගැහුවද කියලා දන්නේ නැහැ. සමහර වැදගත් වැඩක් කරන්නේ නැති. එයා කැමති වැඩේ. එයා කැමති නෑ මිදිවත්තට යන්න. එයා කැමති නෑ එළියට යන්න. එයා කැමති කාමරේ ඇතුලේ වැඩක් කරන්න. ඔබ වැඩ කරනවා ඇති මගේ ප්‍රේමාන්තේ. ඔබ වැඩ කරාට සමහරට මාර්තා වගේ වැඩ කරන්නේ. හොඳ වැඩ ගොඩාක් කරනවා. හැබැයි ජේසුට ඕන දේ කරනවාද? උන්වහන්සේ කතා කළා කියන්නේ මතේ 7 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය. ස්වර්ගයේ වැඩ වසන කියගෙන යන පුතේ
ස්වර්ගයේ වැඩවසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්න. දැන් ස්වාමිනී ස්වාමිනී කියන අය යන්නේ නැහැ. ඒ දවසේදී වචනේ ගන්න. ඒ දවසේදී ඔබ බොහෝ දෙනෙක් ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී අපි ඔබේ නාමයෙන් දිවස් වැකි නොකීමුද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකළමුද? ඔබේ නාමයෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නොකළමුදයි මට කියනු ඇත. එවිට මම කිසි කලෙක ඔබ නොහැඳිනමි. දුදන්නනි මා වෙත නහක් වයන්න යවුන්ට කියන්නේ. මගේ ප්‍රමාන්තයනේ. ඔබ ගොඩාක් දේවල් කරයි. ඔබ ගොඩාක් දේවල් කරාට ඒක උන්වහන්සේට ඕන දෙයක්. උන්වහන්සේ ඉල්ලන්නේ වෙන දෙයක්. එනිසා ඔබ අම්මා කෙනෙක් විදියට ඔබ ආස දේවල් තියෙනවා. ඔබ තාත්තා කෙනෙක් විදියට ආස දේවල් තියෙනවා. දුවෙක් පුතෙක් තරුණෙක් විදියට ඔබට සෙට් වෙන තේරුණාද කෙනක ඒක ඔබගේ ෆන් එකට ගැලපෙන දේවල් තියෙනවා. ඒක නෙමෙයි ජේසුස් කියනවා පුතේ යම් මිදිවත්තට. මිදිවත්ත කියන්නේ ස්වාමීන් වහන්සේගේ කැඳවීම. උන්වහන්සේගේ ජෝන් 15 දාසි කියන ඔබ මා තෝරාගත්තේ නැහැ මම ඔබ තෝරාගත්තේ ඔබ මම ඔබ තෝරාගත්තේ ඔබ බොහෝ ඵලදරන පිණිසක් ඒ ඵල පවතින පිණිසක් මිදු යන කියලා කියන්නේ දේව රාජ්‍ය ඔබ මගේ ප්‍රමාන්තනේ ඔබ දේව රාජ්‍ය වැඩ කරන කෙනෙක්ද මාර්තා ඔබ බොහෝ දේ ගැන නලංගු වෙනවා හැබැයි අවශ්‍ය එක දෙයයි තාත්තට අහුම්කම් දෙන්න මගේ ආදර ප්‍රමාන්තනේ තාත්තට අහුම්කම් දෙන්න ජීවිතේ හැම දෙයකදීම අහන්න වෙනවා ස්වාමිනී මේ මම ඔබ කියන මම කරන්නේ ඔබ කියන දේද අපි 10න් කොටස ස්වාමීන් වහන්සේට දෙන දයාබර ඔබ බොහෝ දෙනෙක් ඉන්නවා 10න් කොටස හරහා උන්වහන්සේ මහා දයාබර ප්‍රාතිහාරයන් ගොඩාක් කරනවා මම පෞද්ගලිකව දන්නවා ඒ පර්ස් එක කවදාවත් හින්දෙන්නේ නැහැ එයාලගේ ජීවිතේ අඩුවක් නැහැ වැඩිපුර නැහැ අඩුවක් නැහැ ඊටසේ මම පුදුම විදියට එයාලා ජීවිත සඵල කරනවා 10න් එක හරි ලස්සන දෙයක්. හැබැයි මගේ ප්‍රමාන්තනේ කතෝලික සභාවේ 10න් එක ඉගැන්වීමක් නෙමෙයි. ඒක ඔබට කෙලින්ම කියන්නට ඕනේ. ඒක අපි දකිනවා අබ්‍රහම් මෙල්කිසෙදෙක්ට 10න් කොටස දෙනවා. පුරාණයේ 10න් කොටස කියන එක කොටසක් නව කිවිසුමේ ඉගැන්වීම එක නෙමෙයි. නව කිවිසුමේ එයාලගේ මුළු ජීවිතේ හැම සම්පතක්ම ජේසුට දුන්නා. හොඳ වෙලාවට නැද්ද? තේරුණා හොඳ වෙලාවට ඒක නිසා ඒ කියන්නේ ෂේප් එකේ මොනවා හරි අර ඩ්‍රෙසින් ටේබල් එකේ දින කාසියක් දෙකක් දීලා ෂේප් එක හොඳ වෙලාවට 10න් කර දෙන්න කියන විනාශයක් වෙන්නේ නැද්ද? මගේ ආදර ප්‍රමාන්තනේ ඒකෙන් අදහස් කරන්නේ නැහැ කේම කියලා. ඊට වඩා හොඳයි 10න් එක දෙන්නේ. හැබැයි ඔබගේ ජීවිතේ එකෙන් අදහස් කරන්නේ 10න් එක දුන්නා ඊටු අනුව ඔබගේ කියලා. එහෙම තැනක නෙමෙයි. හැබැයි හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගෙන් අහලා කරන්නේ හැම දෙයක්ම උන්වහන්සේට අයිති. ඒකයි නව කිවිසුමේ ඉගැන්වීම. ඒ තුල ඔබ 10න් එක වෙන් කරන එක ලස්සන දෙයක්. ඔබ ස්වභාවයේ ඉගැන්වීම නෙමෙයි. ආයිත් මං කියනවා. ඔබ ස්වභාවයේ ඉගැන්වීමක් නැහැ. ඥානගෝපාලන්ගේ නඩත්තුව සඳහා ඔබ දෙන්නට ඕනේ. ඒ වගේම දිලින්දන් සඳහා ඔබ දෙන්නට ඕනේ. ඒක ඔබගේ මගේ ජීවිතේ තියෙන දෙයක්. ඒක මොන ප්‍රමාණයක්ද කියලා කියන්නේ නැහැ. හැබැයි පෞල් පොත්වලට කීයක්ද දෙන්නේ නැද්ද? පෞල් පොත්වල රුපියල් 5,000 20 50 100 කියන්නේ සෑහෙන ගාණක්. මාසෙකට රුපියල් 100යි. පෞල් පොතට. මගේ ප්‍රමාන්තනේ. සිගරට්ම බොනවද කීයක්ද නැද්ද? ස්වාමීන් වහන්සේට දෙන දේ ගැන කල්පනා කරලා බලන්න. ඒක by the way. ඒක ඇවිල්ලා ෆුට් නෝට් එකක්. කෙසේ වෙතත් මගේ ආදර ප්‍රමාන්තනේ ඔබගේ ජීවිතයේ අයිති උන්වහන්සේට. එතකොට ඔබගේ ජීවිතේ මගේ ප්‍රමාන්තනේ ඔබ මගේ ජීවිතයේ ඔබ මම අයිති උන්වහන්සේට ඔබගේ ජීවිතේ මම මේ කරන්නේ උන්වහන්සේට ඕන දෙයක්ද? මම අයිති උන්වහන්සේට නිසා. මගේ ආදර ප්‍රමාන්තනේ එනිසා ජේසුස් ඇවිල්ලා ස්වාමින් වහන්සේ ඔබගේ දොරකඩට තට්ටු කරනවා. ඔබගේ දොරකඩට තට්ටු කරනවා මිදිමත් සේවය කරන්න. දේව රාජ්‍යයට ඔබ මම දායක වෙන්නේ කොහොමද? ඔබ කරන්නේ ඔබ දේව රාජ්‍යයට දායක වෙන්න හරි ඔබගේ කියන්නේ දේව රාජ්‍යයට දායක වෙනවා කියද්දී ඔබ කරන හැම දෙයක්ම ඔබගේ දරුවා ඔබගේ ගොඩනගන විදිය දේව රාජ්‍ය අරමුණු කරගත්ත කෙනෙක් මිසක් ලෞකික රාජ්‍යයක් අයිති කරගන්න නෙමෙයි ඔබ දරුවා ෆෝමේෂන් එක ගන්නට ඕනේ ඔබගේ බිරිඳ ඔබගේ ස්වාමිපුරුෂයා ඔබගේ හැම සම්බන්ධතාවයක්ම දේව රාජ්‍ය අරමුණු වෙන්නට ඕනේ අපි ඒ වලින් ඈත් වෙලා ඔබගේ කාමරේ ඔබ කැමති දේ මෙච්චර කල් කරනවා මේ නත්තලේදී උන්වහන්සේ ඔබව හොයාගෙන ඉන්නේ.
ඔබගේ කාමරේ කතා කරලා කියන්න පුතේ මිදිවත්තේ සේවයට කරමු. මට ඕන දෙයක් තියෙනවා ඔබගේ ජීවිතේ කරන්න. එතනට යමු සේවය කරන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. නවතේ වගන්තිය අපි 29 28 වෙනි වගන්තිය නැවත කියවගෙන යමු. කියවන්න පුතේ. තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින් ඔබ මේ ගැන කුමක් සිතන්නහුද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියා. ඔහු වැඩිමලා ළඟට ගොස් දරුවා යන්න අද මිදිවත්තේ වැඩ කරන්නයි කීය. ඔහු උත්තර දෙමින් කියන්නේ. ඔහු උත්තර දෙමින් නොයමී කීය. නොයමී කීය. තේරෙනවද කියන්නේ? එහෙනම් මට බෑ. මට වත කරන්න යන්න දාන්න මේ මොනවද මෙතන කියන ඒ කියන්නේ immediate reaction එක. immediate reaction එක. ඒ කියන්නේ ආ ඇතුලේ තියෙන දේ කෙලින්ම විසි කරලා දැම්මා. මගේ ආදර ප්‍රේමාන්තියනි මේකේ හොඳක් තියෙනවා මේකේ නරකක් තියෙනවා. එකක් තමයි ඔබ කොහොමද උන්වහන්සේගේ කැඳවීමට ප්‍රතික්ෂේප වෙන්නේ? ඒක තමයි ඔබගේ බැරිකම. ඒක තමයි ඔබගේ දෙබිඩිකම. හැබැයි ඒකේ හොඳක් තියෙනවා. ඔබ රියැක්ට් කරන්නේ ස්වාමින් වහන්සේට. If you are in a struggle, don't go to the phone. Rather go to the throne. ඔබගේ ඇත්ත ඔබ ගනුදෙනු කරන්නේ ස්වාමින් වහන්සේත් එක්ක. බැහැ කිව්වා. මගේ ආදර ප්‍රේමාන්තිනි පාවුලතුමා කතා කරලා කියනවා රෝමා 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ මේ බැහැයි කියන විදිය පාවුලතුමාගේ ජීවිතයේම බැහැයි කියන විදිය. රෝම 5:15 වෙනවාස් කියනවා මම කරන දේ මටම නොතේරේ. මා කරන දේ මටම නොතේරේ. මා කරන්න කැමති දේ නොව මා ද්වේෂ කරන දේ. පාවුලතුමා කතා කරලා කියනවා මට ඕනේ උන්වහන්සේගේ කැමැත්ත කරන්න. හැබැයි ඒක කරගන්න බෑ. ඒක පාවුලතුමා කියන්නේ උන්වහන්සේට. මගේ ආදර ප්‍රේමන්තනි ආදම්ට බැරි වුණා. ආදම් පව් කරා. ඒව පව් කරා. හැබැයි පව් කරායින් පස්සේ මොකද වුනේ? දෙවෙනාසයව තහනම් කරපු ගයින් ගල් නේ මම දන්නේ. ඒක වහන්සේ දුන්නු ශ්‍රිය තමයි මට දුන්නේ. ඒ කියන්නේ මේ කෑවේ මට බෑ කියන එක නෙමෙයි. ඒක තමුන් පිළිගන්නව නෙමෙයි, රියැක්ට් කරනව නෙමෙයි. මගේ ප්‍රේමන්තනි වෙන පැත්තකට එක පාස් කරනවා. මෙතන මේ මිනිස්සයා මේ වැඩිමල් පුතාගේ ප්‍රශ්නය මට බෑ කියලා තාත්තට කියනවා. තාත්තා මොකද කරන්නේ? බෑ. බෑ. මගේ මුකුත් අහගන්න එපා කොළුවෝ. හරිද? ලොකු පුතා මට එහෙනම් පට්ට ගහනවා. යන පැලන්න දෙන්න මෙතන. එහෙම කිව්වේ නෑ මගේ ප්‍රේමාන්තනි. එච්චරයි. දොර ඇරියා ආරාධනා කරා යා බැහැයි කිව්වා තාත්තා ගියා නිශ්ශබ්දව. ඒක ඔබගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ කවමදාවත් බලහත්කාරකමින් ඔබගේ ජීවිතේ දේවල් කරගන්නේ නැහැ. උන්වහන්සේ කණෙන් ඇදලා ඔබගේ දේ කරන්නේ නැහැ. උන්වහන්සේ සත්‍ය නැතුව යනවා. මගේ ආදර ප්‍රේමන්තනි උන්වහන්සේ කවදාවත් පර්සුවේට් කරන්නේ නැහැ. ඔබගේ නිදහස් කැමැත්තක් තියෙනවා. ඔබ ඉදිරියේ ගින්නද ජලයද තියෙනවා. තෝර ගැනීම ඔබ සතුයි. උන්වහන්සේ ආරාධනා විතරයි කරන්නේ. බලහත්කාරකම් කරන්නේ නැහැ. ඒ නිසා නපුරා එතන ඉඳන් ඒ කම්පියුටර් එකේ නියම පොප් අප් එකක් එනවා. ඒ කම්පියුටර් එකේ නියම එපිසෝඩ් එක එතකොට තමයි එන්නේ. තේරුණාද කියන එක? ඒ වෙලාවේ තාත්තගේ කැඳවීම දෙවරාජයට යන්නේ නැතුව 1000 කාරණා ඔබ ඉස්සරහා තියනවා. කම්මැලි තේරුණාද? මැලි තේරුණාද? දාවිත් රජවරු යුද්ධ කරන සමයේ තේරුණාද? අසන් සමයේ දාවිත් රජවරු යුද්ධ කරන කාලේ යුද්ධයට ගියේ නැහැ. මගේ ප්‍රමාතනේ රාජ්‍යයේ වැඩට ගියේ නැහැ. ගෙදර හිටියා. ඔබ කරන්න තියෙන දේ කරන්න නැතිකොට යකාව ඔබ කඩේ අරගෙන යනවා. දාවිත් යුද්ධේ හිටියනම් බෙත්ෂෙබාලව පේන්නේ නැහැ. දාවිත් යුද්ධේ හිටියනම් මගේ ආදර ප්‍රේමාන්තයනි එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කරන්න තියෙන දේ කරන්න නැතුව ඔබ කාමරේ ඉන්නේ නැද්දි තමයි බල්කනියට යන්නේ. නාන කාන්තාවක් දකින්නේ. ඊට පස්සේ එයාට මැසේජ් කරන්න ගන්නේ.
එයත් එක්ක වෙනම ගනුදෙනුවක් කරන්න. ඔබ තාත්තා කෙනෙක් විදියට, ඔබ තාත්තා කෙනෙක් විදියට ඔබගේ පවුලේ දේට 100% ඇරෙනවා නම් පිය සෙක්‍රටරිගේ 64 මායමට අහු වෙන්නේ නැහැ. තේරුණාද? අර Facebook එකේ අර රික්වෙස්ට් එක මොකක්ද? තේරුණාද කියන එක? ඒ කවුද දන්නේ නිකන් ඒක ඇක්සෙප්ට් කරලා බලමු. තේරුණාද කියන එක? එහෙම පරීක්ෂාවල් එන්නේ ස්වාමි පුරුෂයලා බිරිඳලා ඔක්කොමලා. ඔබගේ ෆෝකස් එක තාත්තා කතා කරන්නේ මිදිමත් වැඩට. දාඩිය මහන්සියෙන් වැඩ කරාම මගේ ප්‍රමාන්තනේ ඕනම කෙනෙක් දාඩිය දැම්මයින් පස්සේ ඒ දාඩියත් එක්ක ඒ බ්ලඩ් සර්කියුලේෂන් එක හොදට වෙලා හැංගීම් නිවිලා ඔබ නිශ්චල වෙනවා. කාමරය ඇතුළට වෙලා දොරවල් වහගෙන මුස්පේන්තු විදියට මූසල විදියට කකා බිබී ටීවී බල බල ෆෝන් දියාගෙන ඉඳලා මගේ ආදර ප්‍රමාන්තනේ ඔළුවල් නිකන් අච්චාරු වෙනවා. මතක තියාගන්න. මෙන්සානා ඉන්සානා කෝර්පොරේ healthy mind in healthy body. දැන් ඔබට ලොක්ඩවුන්. සමහරවිට ඔබ ෆ්ලැට් එකක ඉන්නවා ඇති. ඔබට එළිය මිදුලක් නැතුව ඇති. ඔබට පුළුවන් එක තැන හරි දුවන්න. නැත්නම් ඔබට පුළුවන් එක්සර්සයිස් කරන්න. ඒ හරි ජේසු වැඩුණේ තේරුණාද? ඔබ කුරුසිය යන ගහපුවා දැකලා තියෙනවද නිකන් තඩි මෙම තෙල් කුට්ටි එල්ලිලා වෙන තඩි ජේසු කෙනෙක් නැහැ. ඒක කුරුසියක් කරේ එහෙම දැකලා තියෙනවද? නැහැ. ජේසු මහන්සි වුණා. ජේසු ඇවිත්තා. වඩු වැඩ කරා. healthy mind in healthy body. මතක තියාගන්න ඔය කාමරය ඇතුළට ඉන්නවයි කියන එක එහා තැනකට යන්න ඔබ. මම කතා කරන්නේ දේව ධර්මයන් මේ ප්‍රායෝගික දෙයක්. මේ ලොක්ඩවුන් කාලේ ඔබට අයිති කරගන්න. මේක අභිධර්මයක් නෙමෙයි මේක. හැබැයි ප්‍රායෝගික දෙයක්. ඒ කාමරය ඇතුළට ඉන්නවයි කියන එකට. මගේ ආදර ප්‍රමාන්තනේ එතනදී ඔබ ඇත්තටම ඒ මහන්සියෙන් වැඩ කරද්දී එක වෙනස් දෙයක්. මහන්සියෙන් වැඩ කරනවා කියන්නේ හරි ඒකේ ලස්සන මොකක්ද? උන්වහන්සේ කතා කරන්නේ මිදිමත් වැඩට. දේව රාජ්‍ය සඳහා කරන්න තියෙන දෙයට. ඒක බෑයි කියලා කියනවා. ඔබට 1000ක් කාරණා තියෙනවා ඇයි බෑයි කියලා කියන්න. උන්වහන්සේ හැරිලා යනවා. මගේ ආදර ප්‍රමාන්තනේ ඒ නිහඬතාවයේ හඬ අපි බලනවා වචනය අයිති කරගන්න. දරුවා යන්නයි මිදිවැත්තේ වැඩ කරන්නයි කිය ඔහු උත්තර දුන්නේ යොදලමින් නොයමි කිය වචනය කියන්න. එහෙත් පසුව කියන්න. ඒත් පසුතැවිලි වී වැඩට ගියේය. මගේ ආදර ප්‍රමාන්තනේ තාත්තා කාමරේට ආවා. මම එන්නේ නැහැ තාත්තේ මට බෑ. යන්න වැඩ බලාගෙන මද දෙන්න තෝ. තාත්තා බිම බලාගෙන දොර වහගත්තා. තාත්තා ගියා. ඒ අතර මොකද උනේ? තාත්තගේ නිහඬතාවය කතා කරා. තාත්තගේ ආදරය, තාත්තගේ නිශ්ශබ්දතාවය තුල මහා හඬක්. මතක තියාගන්න ප්‍රමාන්තනේ. ගොඩාක් වෙලාවට කචපච පවා කියවන්නේ නැතුව ඔබ නිහඬ වෙන්න සමහර තැන්වල. ඔබගේ ස්වාම පුරුෂයාගේ අඩුව ඉස්සරහ නිහඬ වෙන්න. ඒ කියන්නේ අර පැටි කිරියන ඇද්ද කරන බැන්නලා කරලා කියලා කෑ ගහලා කියන්න ඔක්කොම කියනදී ඒකේ තියෙන වටිනාකම යනවා. සමහරවිට ඔබගේ හඬට වඩා නිහඬතාවයේ හඬ වැඩි. එනිසා ඔබගේ ජීවිතයේ සමහරවිට ස්වාමීන් වහන්සේ නිහඬයි. කතා කරනවා ඇහුණා ඔබ බෑයි කියලා උන්වහන්සේ දොර වහගෙන ගියා. මම මගේ සෙනග අතහැර මගේ වාස භවනයට යන්නෙමි. ඔවුන් දුක් විඳින කල ඕනෑ කමින් මා සොයා එනු ඇත. ඔසිය පහේ 15. ඇයි ස්වාමීන් වහන්සේ නිහඬ භවයේ හඬ. ඇයි උන්වහන්සේ ඔබට දැන් උත්තර දෙන්නේ නැත්තේ? ඔබ කරන්නේ උන්වහන්සේ කියන දේ නෙමෙයි. ඇයි ඔබගේ උන්වහන්සේ කනෙක්ෂන් එක නැති වෙලා තියෙන්නේ? ඔබ කරන්නේ උන්වහන්සේ කරන දේ නෙමෙයි. ජෙස් කිව්වා මම කරන්නේ මගේ තාත්තා කරන දේ දිහා බලාගෙන උන්වහන්සේගේ ආරාධනාවට ඔබ පයින් ගැහුවා. උන්වහන්සේ කියන දේට ඔබ පයින් ගැහුවා. දැන් ඔබ කරන්නේ ඔය ඔබගේ දෙයක් නිසා. මගේ ආදර ප්‍රමාන්තනේ ඒ සහෝදර පුතා මනස්තාප වෙනවා. මනස්තාප වෙලා හැරිලා යනවා මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේට වැඩක් නැහැ. කොච්චර වෙලාවක් කාමරේ හිටියද?
කොච්චර වෙලාවක් එතන මම කතා කරලා කොච්චර වෙලාවකින් ආවද කියලා උන්වහන්සේ ටයිමින් බලන්නේ නැහැ. උන්වහන්සේ මිදිවත්තේ සේවයට කතා කරනවා. උදේ පාන්දර ගිහිල්ලා කතා කරනවා. රෙදි කාසියක පොරොන්දු වෙලා උදේ 9ට යනවා. රෙදි කාසිය එයාට දෙන රෙදි කාසියක්ම තමයි 12ට රෙදි කාසියක්ම දෙනවා. හවස 3ට රෙදි කාසියක්ම දෙනවා. හවස 5ටත් රෙදි කාසියම දෙන තරම් දයාබර තාත්තා කෙනෙක් උන්වහන්සේ. The moment you repent, ඔබ තීරණය කරපු මොහොතෙම උන්වහන්සේට එහි කියන්නේ. උන්වහන්සේගේ ස්වර්ගය ඇරෙනවා මගේ ප්‍රමාදයේදී. මේ ආගමනය නතර වෙමු අපි. ජේසුට කියමු ජේසුස් sorry. සමා වෙන්න මම මේ කරේ මගේ දේ. මට ඒකයි ඔබ වහන්සේ යනවා මට කාලයක් ඔබ වහන්සේගේ කනෙක්ෂන් එක නැහැ. උන්වහන්සේගේ දේට ආයත තියන්න. ඔබ පරක්කු නෑ මගේ ප්‍රමාදයේදී. ඔබ කවදාවත් පරක්කු නෑ උන්වහන්සේ කතා කරන තැනට යන්න. උන්වහන්සේගේ හඬට යන්න මනස්තාප වී සිත වෙනස් කරන්න. උන්වහන්සේකයි එසකියල් පොතේ කතා කරලා කියන්නේ ධර්මිෂ්ඨයා ධර්මිෂ්ඨ මාර්ගයෙන් ජීවත් වෙලා අන්තිම මොහොතේ අධර්මිෂ්ඨ වෙනවා නම් එයා විනාශ වෙනවා. අධර්මිෂ්ඨයා අධර්මිෂ්ඨ මාර්ගයෙන් ගිහිල්ලා අන්තිම මොහොතේ ධර්මිෂ්ඨ වෙනවා නම් එයා ගැලවෙනවා. කොච්චර කල් ඔබ පාපේ හිටියද කියලා වැඩක් නැහැ. අකීකරු පුත්‍රයා තාත්තව දාලා ගිහිල්ලා ඌරු කෑම කාලා මගේ ප්‍රමාන්තනේ හරි සීල් කල්පනාවට ඇවිල්ලා ආව ගමම්ම තාත්තා ඇහුවේ නෑ. කොහෙද ගියේ? අවුරුදු මෙච්චරක් පුතා මාව දාලා ගියා නේ. ඔබට ඉන්න මට කතා කරන්න එපා. තාත්තේ මාව සේවකයෙක් වගේ කට වහ ගන්නවා මං කියලා දෙහනවා. දැන් කීයද මං කොච්චර සල්ලි දුන්නද? ඉඩම් කීයක් නාස්ති කරාද? සල්ලි මොනවද කරේ? මට කියනවා ලයිස්තුව කියන කොච්චර කාසියද? කියපිය වාගේ කීයට අඩියක් තියන්නේ නැහැ කිය. මගේ ආදරේ ප්‍රමාන්තනේ. පුතා සැලසුම් කරන් එනවා. තාත්තට ඔක්කොම සමාව ගන්න. මම පව් කරා. ඔබට දෙවියන්වහන්සේට විරුද්ධව පව් කරා. මම බාසගේ තාත්තගේ සේවකයෙක් වගේ මම පිළිගන්න. තාත්තා දරුවව බදා ගන්නවා මගේ ප්‍රමාන්තනේ ඔරිජිනල් ටෙක්ස්ට් එකේ කතා කරන්න බැරි වෙන්නේ. ඔබගේ ජීවිතේ වෙනස ඇති වෙච්ච වෙලාවේ ඔබගේ නාස්ති වෙච්ච කාලේ වැඩක් නැහැ. ඒකයි මගේ ප්‍රමාන්තනේ ජේසුස්ගේ තියෙන සුන්දරත්වය. හැබැයි ඔබගේ ප්‍රෝඩාව කටින් බතල හිටවන වංචාව එළියේ ඒ කියන්නේ අමුවේ බෑයි කියන චරිත ඉන්නවා. ඒගොල්ලෝ බෑයි කියනවා. හැබැයි දෙවනක් පුතා බලන්න වචනෙට යමු අපි. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. කියවගෙන යන්න පුතේ. පියා දෙවන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේම කීය. ඔහු උත්තර දෙමින් ස්වාමිනී යමී කීය. මගේ ආදරේ මෙමන්තිනේ එහෙත් නොගියේ. දැන් පුත්තු දෙන්න කාමර දෙකේ ඉන්නවා. පුටි පුතා ගාවට යනවා. පුතා යමු මිදිවත්තේ සේවක. ආදාම ස්වාමිනී යමු. අම්මා එක්කම්මා මොනවද ආයෙත් කොල්ලා කිව්වොත් ඉතින් ආමනා යමු තාත්තා. ඔය තාත්තා යන්න මං එන්නම්. අග හරි ඔම වෙනවා. නෝ කියලා ආදරවගෙන තේරෙනවද කියන එක වෙන්න පට්ටපල් බොරුවක්. ඊට පස්සේ තාත්තට මැසේජ් එකක් දානවා මාර වැඩි තාත්තේ කකුල හප්පුණා බංකුවේ දැන් කනිස්ස නිකන් ඇමට්ටි වෙලා තියෙන එන්න වෙන්නේ නැහැ. සෝරි මම බලන්න හවසට හොඳ වුණොත් එන්නම් අමාරුයි. තේරුණාද හොඳ වුණොත් එන්නම් කියලා පණිවිඩ දෙලා යන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ. එයාගේ ප්‍රශ්නේ බොරුව. අපේ ජීවිතේ බොරුව කියන එක මහා කාලකන්නිකමක්. ඒ කියන්නේ දෙබිඩිකම. ඒ කියන්නේ මගේ ජීවිතේ මට බෑ. ඒක බෑයි කියලා මම කියන්නේ නැහැ. සුදු හුණු ගාපු සෝන්ගයක්. මගේ ආදර ප්‍රමාන්තනේ මේ නත්තල මේ සැරේ නත්තල සමහරට කැරෝල් නැති, උත්සව නැති, ෆන්ක්ෂන්ස් නැති, පහන් නැති. තේරුණාද මේ කිසිම දෙයක් නැති නත්තලක් වෙයි. සමහර අය ආගම, දහම, පල්ලිය, සමිති සමාගම්, තත්ව තානාන්තර නිල ආභරණයක් කරගන්නවා ඇතුලේ වහගත්ත දෙය හංග ගන්න.
ස්වාමින් වහන්සේ නෙමෙයි එල්ලියේ ගනුදෙනුවා මගේ ආදර ප්‍රමාන්තනේ එල්ලියේ අනිත් අයට පේන්න වචන වලින් මුවින් වාදම් දොඩනවා තේරුණාද කියන එක ජීවිතේ නෑ මිනිස්සුන්ට පේන්න ආමෙන් හාලෙලූයා තේරුණා ස්වාමින් ලස්සන වචන කතා කරන්නේ මගේ ආදර ප්‍රමාන්තනේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනේ වචන වෙනම කලාවක් අඳින විදියත් වෙනස් තේරුණාද කියන එක ඇතුල්ලේ උන්වහන්සේ කියන දේ කරන්නේ මගේ ආදර ප්‍රමාන්තනේ මේක අපිටම කියා ගන්න ඕනේ ඇතුල්ලේ ඔබ ස්වාමින් වහන්සේ කතා කරන දෙද කරන්නේ. එනිසා අපි ප්‍රබල ක්‍රියා කරා ඔබේ නාමෙන් මෙහෙම කරා වැඩක් නෑ මගේ ප්‍රමාන්තනේ ඔබ ස්වාමින් වහන්සේ කියන දෙද කරන්නේ. ඔබ දන්නවා උන්වහන්සේ ඉල්ලපු දේ බහින්කුවා. ඒ ප්‍රෝඩාව ඔබව විනාශ කරනවා. ඒ ප්‍රෝඩාව ඔබව නැති නාස්ති කරනවා. ඔබගේ ජීවිතයේ ඔබ ඇත්ත කිව්වනම් උන්වහන්සේට. ඒ කියන්නේ මුල ඉඳන්ම උන්වහන්සේවත් රවට්ටන්න. ඔබගේ ඇතුළ ඔබ අනිත් අයගේ ප්‍රතිරූපය වැදගත් නිසා උන්වහන්සේ කියන දේ ඔබ උන්වහන්සේ ඒ වැදගත් නිසා අනිත් අයට එළියෙන් මම වෙනම ගනුදෙනුවක් තියාගන්නවා. මගේ ආදර ප්‍රේමන්තේනි. ඒකයි ජේසුස් කතා කළා කියන අද වචනේ. ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ. ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කරේ කවරෙක් දැයි ඇසුසේක වැඩිමලායයෝ කිය. ජේසුස් වහන්සේ උන්ට කතා කොට සැබවින්ම මම ඔබට කියමි අය කැමියොත් වෙස්සංගනොත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති. මගේ ආදර ප්‍රේමාන්තේනි ජීවිතේ බිඳිච්ච චරිත හරිම දයාබරයි අපිට හරි ලේසි මඟ පෙන්වන්න. උද්දච්ච චරිත අධ්‍යාත්මික උඩඟුවත් එක්ක ස්පිරිචුවල් ප්‍රයිඩ් එකත් එක්ක එයාගේ ජීවිතේ ලස්සන වචන ගොඩාක් තියෙනවා සමහර අයගේ. හරි අමාරුයි මේවන්න. වචන වලින් කව කරනවා ලස්සන දේශනා වලින් අපි මමවටම කියා ගන්න දෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒ වලින් බෑ ඔබගේ විනිශ්චය අපගේ ඇතුළ මොකක්ද කියලා. රහස්‍ය පෞද්ගලික ඔබට කතා කරපු තැනක් තියෙනවා. ඔබ ප්‍රතික්ෂේප කරපු. ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ ජෝම් උන්වහන්සේ එලිතරව පොතේ දෙවනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරන වගන්තිය මගේ ප්‍රේමාන්තයනි දෙවනි වගන්තිය සිට එලිතරව දෙකේ තුන්වෙනි වගන්තිය අපි අයිති කරගන්නවා. උන්වහන්සේ කතා කළා කියනවා. ඔබ පළවෙනි වගන්තිය ගන්න ගමු පොතේ. දෙකේ එක දෙවනි වගන්තිය ගන්න. ඔබේ ක්‍රියාද ඔබගේ වෙහෙසීම්ද ඔබ ඉවසීම්ද දනිමි ඔබ දුදනන් නුරුස්සන බවද ප්‍රේරිතවරුන්ගේ පදවිය අයිතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බවද මම දනිමි. මගේ නාමය නිසා ඔබ ඉවසිල්ලෙන් දුක් ඉවසීමේදී ඉසිලීමේදී පසුබට නොවූ බවද දනිමි. ඒත් ඔබට විරුද්ධ එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක් වූ ප්‍රේමය දැන් නැත. මගේ ආදර ප්‍රේමාන්තයනි මුලින් දැක්වූ ආදරයක් නැහැ. ස්වාමින් වහන්සේට ආදරයක් කැක්කුමක් තාත්තා මට කතා කරන්නේ මිදිවත්තේ සේවයට තාත්තා කතා කරන්නේ අවංකකමක් නැහැ. තාත්තට කියන්නේ තාත්තනේ මේ ස්වාමිනී එන්නම් ඒක බොරුවක් ප්‍රෝඩාවක්. ඔය ප්‍රෝඩාවත් එක්ක ඔබ ගනුදෙනු කරනකම් ඔබගේ ජීවිතේ ඔබගේ ජීවිතේ ගොඩ යාමක් නැහැ මගේ ප්‍රේමාන්තයනි. ඒකයි ස්වාමීන් වහන්සේ අද කතා කරලා කියන්නේ ඔබට ඔය ඇත්ත උන්වහන්සේට දෙන්න. ඔය ඇත්ත ගනුදෙනු කරන්න බෑ. ඒක මගේ ඇත්ත බැරිකම උන්වහන්සේට දෙන්න. උන්වහන්සේ ඔබ තේරුම් ගන්නවා. මනස්තාප වෙන්න. ඒ ආදරය තුල රැඳෙද්දී ඔබගේ තුවාල වෙච්ච සිත උන්වහන්සේට දෙද්දී ඒ බිඳුණු සිතට උන්වහන්සේගේ ආදරය ගලද්දී මගේ ආදර ප්‍රේමාන්තනේ උන්වහන්සේ කියනවා මම ඔබගේ පහන් රුකෙන් ඔය පහන අයින් කරනවා. මනස්තාප වෙයි සිත වෙනස් කරගත්තේ නැත්නම් උන්වහන්සේ ඒ නිසා ඔබගේ ජීවිතේ බිඳුණු තැන ස්වාමීන් වහන්සේට දෙන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි දේව අම්මා ස්වාමින් වහන්සේට එහි කියලා කිව්වා. එහි කියලා කිව්වේ ලේසියෙන් නෙමෙයි. දේව අම්මා එහි කියලා කිව්වේ අතිශයින් කැළඹිලා මම පුරුෂයෙක්ව දන්නේ නැහැ. මේක කොහොමද වෙන්නේ? ඒ ස්වාමින් වහන්සේට ගනුදෙනු කරලා මම ඔබගේ දාසිය කියලා කිව්වා. මරණ දක්වාම ජේසු අම්මාගේ අවසාන මොහොත දක්වාම ජේසු අම්මා ඒක ජීවත් වුණා. ඒ මිදි උයනේ සේවය කරා. ජේසු මල්ලි වලට කියලා කිව්වා තාත්තේ අමාරුයි මට මේකට හාන් කියන්න.
හැබැයි ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න පුළුවන් නම් අහක් කරන්න. ජේසු හාන් කිව්වා. ජේසු කරා ඔබගේ මගේ ජීවිතේ ඇත්තම පරමාදර්ශය බෑයි කියලා යන එක නෙමෙයි. මුල්ල ඉඳන් හාන් කියලා කරන එක. හැබැයි ඔබගේ මගේ ස්වභාවයත් එක්ක බෑ. එහෙම කරන්න අමාරුයි. බින්දිච්ච අය ඔබ මම ඒ නිසා මෙච්චර කල් මගේ ආදර පුතේ දුවේ ඔබ බෑයි කිව්වා නම් උන්වහන්සේට බෑයි කියලා දොර වහගත්තා නම් ඔබ තාත්තා බලාගෙන ඉන්නවා. හාන් කියනකම් උන්වහන්සේට කමක් නැහැ. අවුරුදු ගානක්ම මේ හැම නත්තලකම ඔබ බෑයි කියපු නත්තල මේ නත්තල හාන් කියන්න. ඔබ හාන් කියපු මොහොතේ ස්වර්ගයේ දොරටු වැරෙනවා. සිල්වත් ගුණවත් 99 දෙනා නෙමෙයි. උන්වහන්සේ නොමග ගිය හැරිච්ච නැති වෙච්ච බැටළු වගේ හැරීම ගැන ස්වර්ගයේ ප්‍රීති ഘോഷා නැගෙනවා මගේ ප්‍රමාන්තයනේ. මේ ආරාධනාව ඔබට මුලින්ම පිළිගන්න. වැඩ ගොඩක් කරා කියලා. උන්වහන්සේට ඕන දෙන්නේ නෙමෙයි ඔය. ලස්සන වචන තිබුණා කියලා. ඔය උන්වහන්සේට ඕන දෙන්නේ නෙමෙයි. ජේසු ඔබගෙන් ඉල්ලන දෙයක් තියෙනවා. ඔබ ආස මේසේ ඔබගේ සුරක්ෂිත ඔය කාමරය ඔබගේ එක අතෑරලා මිදිවත්තේ දේව රාජ්‍යයට යන්න. තාත්තේ ඒ කියන්නේ ඔබගේ පවුල අතෑරලා ගී අපොස්තලික සේවයට යන්න කියන එක නෙමෙයි කියන්නේ. පවුලේ මෙච්චර කල් ඔබගේ දේ කරේ දැන් දේව රාජ්‍ය දේ කරන්න. අම්මේ මෙච්චර කල් ඔබගේ දේ ඔබ වපුරේ දැන් දේව රාජ්‍ය දේ කරන්න. ඒ උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. තරුණ දුවේ පුතේ ඔබ දේව රාජ්‍ය දේ කරන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. හැම මොහොතකම වෙලාවකම ඒ ආරාධනාව ඔබට එනවා. හැබැයි ඔබ දොර වහලා තියෙන්නේ වැහුවා මේ වෙලාවේ මනස්තාප වෙන්න. බෑ ආයිත් හෙටත් බෑයි කියලා හිතේ යකා ඔබගේ කකුලෙන් අදින නිසා කමක් නැහැ. මනස්තාප වෙලා කීපාරක්ද 70 වාරයක්. ඉව එක සීමාවක් නැතුව නැසේ සමාව දෙනවා. බෑ වගේ උද්දච්චකම් මුරණ්ඩුකමත් එක බෑ. පවුලට මගන කවුද මේ කාලකන්ණි කමින් මාව ගලවන්නේ? ස්වාමින් වහන්සේමයි. ස්වාමීන් වහන්සේ තුල ඔබට මේ දෙක කරන්න පුළුවන්. ඒ ආදරය අදහගෙන මනස්තාප වෙලා උන්වහන්සේට හාන් කියලා කියන්න. ඒ ආදරයම දකින්න පාපේ තිමිරපට ඇරිලා ශුද්ධාත්මයන්න් විල්ලන්න උන්වහන්සේ පැමිණි කල පාපය ගැන ඔබට කියා දෙන නිසා ඔබ ඔය ඉන්න තැන ගුබ්බෑමක් නිසා ඔබ ඉන්න තැන ඌරු කෑමක් නිසා ඔබ ඉන්න තැන බල්ලගේ වමනය තුල වමනයම කන නිසා ඊරි මඩේම ඉන්න තැන නිසා ඔක අතහැරලා මහා සදාතනික සුවහස් සැලැස්මක කැඳවීමට ඔබ ඉඩ දෙන්න. ඒ මිදිවත්ත සඳහා මිදිවත්තේ සේවයට තාත්තා ඉන්නේ එතන නිසාම අනිත් ඔබගේ සහෝදර සහෝදරයන් ඉන්නේ එතන නිසාම එතනට යන්න දේව රාජ්‍ය ගොඩනගන කාර්යයට ඔබගේ ස්වార్థය ආත්මාර්ථයේ ඒ කුටිය අතහැරලා නිදහස් වෙන්න ස්වාමීන් වහන්සේ අද වචනය හරහා ඔබට මට ආරාධනා කරනවා මගේ ආදර ප්‍රමාන්තයනේ.